රයිට්. ආයිබෝවන් ළමයි සුබ දවසක් හැමෝටම. මුලින්ම ඔයාලගේ ප්‍රතිඵල සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. ඒ වගේම හැමෝටම උණුසුම් සුබ වැතුම් මගින් පුතේ වෙන වෙනම ඔයාලගේ ප්‍රතිඵල නොදැනුව වුණාට මම හිතනවා හැමෝටම සාර්ථක ප්‍රතිඵලයක් ඇති කියලා. ඉතින් ඒ නිසා මේ ගොඩක් සතුටුයි ඔයාලා ගැන. දැන් ඔයාගේ ජීවිතේ ජාතික විභාගෙදී ඔයාගේ තේරෙන කාලෙට ආපු පළවෙනි රිසල්ට් එක නේද? ඒ කියන්නේ දැන් ශිෂ්‍යත්ව විභාගේ ප්‍රතිඵල එනකොට ඔයාට ඒ පිළිබඳව අවබෝධයක් නැහැ. ඔයාගේ දෙමව්පියෝ තමයි සතුටු වුනේ. ඉතින් සාමාන්‍ය පෙළ විභාගේ තමයි ජීවිතේ පළවෙනිවටම ඔයාට සතුටු වෙන්න පුළුවන් ප්‍රතිඵලයකට ආවේ. හැබැයි ජීවිතේ දිනන විභාගේ නම් ඕක නෙවෙයි. උසස් පෙළ විභාගේ මම එක සැරේකුත් ඔයාලට මතක් කළා. සාමාන්‍ය පෙළ A9ක් ගත්තත් වැඩක් නැහැ පුතේ. උසස් පෙළ අසමත් වුණොත් එතනින් එහා ඔයාට සාමාන්‍ය පෙළ සුදුසුකම් විතරයි තියෙන්නේ. ඒ නිසා උසස් පෙළ විභාගේ දැන් සාමාන්‍ය පෙළ කුමන ප්‍රතිඵලයක් තිබුණත් උසස් පෙළට ඔයා හරියට සූදානම් වෙලා වාඩි වෙන්න. ඔයාට හොඳ උසස් පෙළ ප්‍රතිඵලයක් සමග ජීවිතේ දිනා ගන්න පුළුවන්. ඒ නිසා දැන් අදිස්ථානයක් කරගන්න. දැන් ඔයාගේ පළවෙනි කඩයිම් විභාගයේ ගොඩ ගියා. ඊට පස්සේ උසස් පෙළට නිවැරදිව මුහුණ දෙන්න ඒ අදාළ පාඩම් ඒ අදාළ විෂයන් හරියට ඉගෙනගෙන උසස් පෙළ විභාගේ හොඳටම ගොඩ දාගන්න. මම පුතාලට ඒකට හොඳ ශක්තියක් තියෙනවා. ඉතින් උනන්දුව වැදගත්, කැපවීම වැදගත්. වැඩ කරලා කොහොම හරි උසස් පෙළ විභාගේ දිනන්න උත්සාහ කරන්න. ඒක තමයි ඔයාගේ ජීවිතේ ජයග්‍රහණය කරන විභාගය. හරි? රයිට්. එතකොට තව දෙයක් කියන්න ඕන පුතේ. දැන් සමහර ළමයිට ගැටලුවක් ඇති. දැන් සමහරුන්ගේ ප්‍රතිඵල අපි හිතමු A9ක් A8ක් ආවහම ඒ අය හිතනවා අපි කරන්න ඕනේ සයන්ස් මැක්ස් තමයි, අනිත් කලා වාණිජ විෂයන් නැති වැඩක් නෑ. එහෙම තමන්ගේ තීරණ ගන්න ළමයි ඉන්නවා. ඉතින් ඒක තමන්ගේ තීරණේ පුතේ. නමුත් බුද්ධිමත් වෙන්න හැම වෙලෙම සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයේ මත තමන්ගේ විෂය නිර්දේ නැත්නම් විෂය පාඨමාලාව තෝරාගන්න ගියොත් සමහර තමන්ගේ කැපැසිටි එක තමන්ගේ ධාරිතාවය නොදැන ගිහිලා ආය අතරමං වෙන්න පුළුවන්. ඉතින් තමන් අතිශය විශ්වාස කරන්න ඕනේ තමන්ගේ තියෙන මේ ධාරිතාවය මොකක්ද කියන එක. තමන්ට පුළුවන් දේ මොකක්ද? ඒ අනුව ගොඩාක් ලොකු ඔපචුනිටි සංඛ්‍යා නැත්නම් ලොකු අවස්ථාවක් තියෙන පැත්තක් තෝරගන්න උත්සාහ කරන්න. දැන් මටත් සාමාන්‍ය පෙළ අපේ ලිව කාලේ මට විෂයන් 8යි අපිට තිබ්බේ. විෂයන් 7කට ඒ සාමාර්ථය කියන්නේ D7යි C එකක් තිබ්බා. සමාජ අධ්‍යයන ඉතිහාසෙට විතරයි මට C තිබ්බේ. අනිත් ඔක්කොටම A කියන්නේ ඒ කාලේ නම් D. ඉතින් ඒ නමුත් මම හිතුවේ මම කොමර්ස් කරලා ඊට පස්සේ එතනින් දිනලා කැම්පස් යන්න ගන්න පුළුවන් chance එක වැඩි හින්දා මම එහෙම තීරණයක් ගත්තා. ඉතින් අද මම ඒකෙන් දිනුවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා ඔයාගේ තීරණ ගද්දි පුතේ ඔයා පැති ගණනාවක් බලලා හොඳට හිතලා බලලා තීරණ ගන්න. ඔයාලගේ යාළුවන්ට ඒ බව දැනුම් දෙන්න. තමන්ට කොන්දක් තියෙන්න ඕන තමන්ගේ තීරණ ක්‍රියාත්මක කරන්න. ආත්ම ශක්තියක් තියෙන්න ඕන හොයලා බලන්න. ඒකල තමන්ට වැඩිම අවස්ථා රැකියාව වෙළඳපොලේ ඒ වගේම තමන්ගේ ශක්තියට අනුව ආර්ථික මට්ටම මේ හැම දෙයක්ම හිතලා තමන් විෂය තෝරාගෙන ඉගෙන ගන්න උත්සාහ කරන්න. කලා කරන දරුවන්ට විශේෂයෙන් දැනුවත් කරන්න ඕන. පුතේ ඔයා කලා විෂය ධාරාවන් කරද්දී මගේ ඉල්ලීම මගේ පන්ති නොආවත් කමක් නැහැ. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඔයා ආර්ථික විද්‍යාවත් එක්ක කලා විෂයන් තෝරගන්න. ඔයාගේ කලා විෂය ධාරාවට ලොකු වටිනාකමක් ආර්ථික විද්‍යාව විෂය තුල තියෙනවා. කොමර්ස් කරන ළමයි කොහොමත් ආර්ථික විද්‍යාව තෝරගන්නවා. එයාලට මම වෙනම කියන්න ඕනේ. නමුත් කලා කරන දරුවන්ට ඒ යාළුවන්ට පෙන්නලා දෙන්න ඒකේ පැත්ත. මොකද ඒකට ගොඩාක් ලොකු උදාහරණ මට ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් අනාගතයේ පුතේ ඔයාලා කොහොම වුණත් අපි වාණිජ ලෝකයකට ව්‍යාපාර ලෝකයකට එන්න තියෙන්නේ. එතනදී පුතේ කලා කරන දරුවන්ට විශේෂයෙන් තමන් ඉගෙන ගන්න විෂයමාලා හරහා රැකියා වෙළඳපොලේ තියෙන ඉල්ලුම, රැකියා වෙළඳපොලේ තමන්ට තියෙන අවස්ථා වැඩි කරගන්න ඔයා හොඳ විෂයන් ඉගෙනගෙන තිබීම අනිවාර්යයි. ඒ නිසා මම ඒකයි කිව්වේ මම විවෘතව කිව්වේ ගුරුවරයෙක් විදිහට දෙන උපදේශය, ඔයාගේ යාළුවෙක් විදිහට දෙන උපදේශය.
ඉකෝන් කරන්න කලා කරන ළමයි මගේ පන්ති ආවේ නැහැ කියන එක නෙමෙයි මට වැදගත් වෙන්නේ. ඔයා තෝරගත්ත විෂය හරහා ඉහළට ගිහිල්ලා හොඳ තැනකට ඇවිල්ලා බලන්නකෝ. එතකොට අපි කියපු දේවල් වල ප්‍රතිඵලයක් තියෙයි වාට. එතකොට වැටහෙයි මේ මිනිස්සු කිව්වේ ඇත්ත. ඒ නිසා මේ තෝරා ගැනීම හොඳයි කියලා. ඉතින් මහන්සි වෙලා වැඩ කරන්න එතකොට ඔයාට හොඳ උසස් පෙළ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. ඉතින් මම ආයෙත් සුබ පතන්නේ ඔයා මේ ලබාගත් ජයග්‍රහණය මෙතනින් නවත්තන්න එපා. මෙතන නෙමෙයි ඔයාගේ කඩයිම. ඊට එහා උසස් පෙළ විභාගයේ තමයි ඔයාගේ ඉලක්කය වෙන්න ඕන. ඒ නිසා ඔයා කරපු පෙරවැරදි අමතක කරලා දැන් ඉඳලා හිතුවොත් යම් සැලැස්මකට අනුව වැඩක් කළොත් ඔයාට උසස් පෙළ විභාගයේ නිසක ඒ සාමාර්ථ 3ක් සහිතව රෑන්ක් එකක් දාලා හොඳ තැනකට යන්න පුළුවන්. ඉතින් ඒකට උපරිම උනන්දුවෙන් වැඩ කරන්න මම උපරිම උදව් කරනවා ඔයාට. කරන්න පුළුවන් හැම පැත්තෙම. හරි. රයිට්. එහෙනම් අපි පාඩමට යමු. මම පුතේ කවුරු හරි කියන්න බලන්න අපි ගිය සතියේ මං හිතන්නේ මට මතක හැටියට හිඟකම කියන සංකල්පයේ සාකච්ඡා කළා නතර කළා නේද පුතේ? අපි එතනද ඉන්නේ. ඔව් සර් එතන ඉන්නේ. හරි. අපි හිඟකම කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්ත පුතේ. හිඟකම නිෂ්පාදන හැකියාව වක්‍රයක් මගින් පැහැදිලි කරන ආකාරය කියලා දුන්නා. මම එක තැරයක් මතක් කරලා අපි ඊළඟ මාතෘකාවට යමු. අපි මේ පාඩමේ අවසාන අදියරේ ඉන්නවා කියලා තමයි කිව්වේ. ඒ කියන්නේ නිෂ්පාදන හැකියාව වක්‍රයක් භාවිතා කරමින් කරන විවිධ නිරූපණයන් තමයි මේ මාතෘකාවට අපි ඉගෙන ගනිමින් ඉන්නේ. එතනදී මම ඔයාලට කියලා දුන්නු පළවෙනි කාරණේ තමයි මේ හිඟකම කියන සංකල්පය. ඔයාලට මතක ඇති අපි නිෂ්පාදන හැකියාව වක්‍රයක් ඇඳහම දැන් මම x භාණ්ඩය සහ y භාණ්ඩය කියන දෙන්නම යොදාගෙන නිෂ්පාදන හැකියාව වක්‍රයක් ඇඳලා මේ වක්‍රයේ මත මම ලකුණු කරනවා ලක්ෂ දෙක තුනක්. මේ ABC කියන ලක්ෂ. ඒ වගේම මේ වක්‍රයේ ඇතුලේ ලක්ෂයක් ලකුණු කරනවා D කියලා. මම මේ වක්‍රයේ එළිය ලක්ෂයක් ලකුණු කරනවා E කියලා. ඔයාලට මතක ඇති අපි හිඟකම කියන එකෙන් අදහස් උනේ දැන් සංකල්පයක් විදියට හිඟකම කියලා කියන්නේ සමාජයක් තුල ජීවත් වන මිනිසුන්ගේ අසීමිත උවමනාවන්ට සාපේක්ෂව ඒ සමාජයේ සතු සම්පත් සම්භාරය සීමිත වන තත්ත්වය. ඒක තමයි හිඟකම කියලා අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්න. එතකොට මේ හිඟකම කියන එක නිරූපණය කරන්න කිව්වොත් අපි නිෂ්පාදන හැකියාව වක්‍රයක් ඇඳලා ඒ වක්‍රයට පිටත ලක්ෂයක් ලකුණු කරනවා. මේ E වගේ ලක්ෂයක් ලකුණු කරලා කියනවා මේ ලක්ෂය අත්කරගත නොහැක. අත්කරගත නොහැකි සංයෝගයකි. ඇයි එහෙම කියන්නේ බලන්න. අත්කරගන්න බෑ කියන පුතේ මේ E වගේ ලක්ෂයක් නිෂ්පාදනය කරන්න අපිට බෑ. මේ ආර්ථිකයේ සතු සියලු සම්පත් නිෂ්පාදනයට යොදුවුවොත් මේ නිපදවන්න පුළුවන් උපරිම සීමාව තමයි නිෂ්පාදන හැකියාව වක්‍රයෙන් පෙන්වන්නේ. මේ සීමාව ඇතුලේ අපිට නිෂ්පාදනයක් කරන්න පුළුවන්. වක්‍රයේ මත හෝ වක්‍රයේ ඇතුලේ ලක්ෂයක නිෂ්පාදනයක් කරන්න පුළුවන්. හැබැයි වක්‍රයට පිටතින් පිහිටි කිසියම් භාණ්ඩ සංයෝගයක් කිසිදු ආර්ථිකයකට අත් කරගන්න බෑ. ඒකට හේතුව තමයි හිඟකම කියලා කියන්නේ. ඒ නිසා අපි කියනවා හිඟකමක් පවතින වෙලාවක නිෂ්පාදන හැකියාව වක්‍රයට පිටත ලක්ෂයක් ලකුණු කිරීමෙන් තමයි ඒක නිරූපණය කරන්නේ. ඔන්න ඔතෙන් එනකන් අපි සාකච්ඡාව කරලා ගිය සතිය නතර කළා. හරි එහෙනම් අපි ඊළඟ මාතෘකාව ලියා ගමු. ප්‍රශ්නයක් අහනවා ඔන්ලයින් ක්ලාස් එක. ඕ කියන්න පුතේ. සර් හිඟකමර ටිකක් කලින් කරන්න තියෙනවා සර්. ඒ කියන්නේ අර අලුත් ටියුට් එකේ සර්. අලුත් ප්‍රශ්න ටික. ඔව්. සර් ප්‍රශ්න ටික නෙමෙයි දැන් කරන්නේ. නෑ අපි අද කරන්නේ සිකුරාදා නිෂ්පාදන හැකියාව ප්‍රශ්න මේ මායිම් වක්‍රයනේ පුතේ. දැන් අද දවසේ අපි කරන පාඩම පුතේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර පාඩම. පැහැදිලි කියන එක? ඔව් සර්. ඉතින් ඒ නිසා අපි අද නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ පාඩම තමයි යන්නේ. හරි සර් හරි. හරි. රයිට්.
හරි ලියා ගන්නකො දෙවෙනි සංකල්පය ලියන්න. දෙවෙනි සංකල්පය ලියා ගන්න පුතේ. සම්පත්වල විකල්ප භාවිත සම්පත්වල විකල්ප භාවිත පවතින తত্ত্বය සම්පත්වල විකල්ප භාවිත පවතින తত্ত্বය පවතින తত্ত্বය නිෂ්පාදන හැකියා වක්‍රයක නිරූපණය කිරීම. සම්පත්වල විකල්ප භාවිත පවතින తত্ত্বය නිෂ්පාදන හැකියා වක්‍රයක නිරූපණය කිරීම. හරි. දැන් මම පුතාලා පොඩ්ඩක් අහගන්න හොඳට. පුතේ මේ විකල්ප භාවිත කියන වචනේ අර්ථය කිසියම් සම්පතක එකිනෙකට වෙනස් ප්‍රයෝජන ගණනාවක් තියනවා කියන එක. එහෙමත් නැත්නම් කිසියම් හිඟ සම්පතක් එක් ප්‍රයෝජනයක් සඳහා පමණක් නොවේ භාවිතයන් කීපයක් සඳහා යොදා ගන්න පුළුවන් කියන එක. දැන් උදාහරණයක් මෙහෙම හිතන්නකෝ. මගේ අද දවසේ පැය 8ක වැඩ කළ හැකි කාලය ශ්‍රමය එකම දෙයට නෙවෙයිනේ මට යොදා ගන්න පුළුවන් මේ උගන්නන කාර්යයට විතරක් නෙවෙයි මගේ ශ්‍රමය අද යොදා ගන්න පුළුවන්. මට ඕනනම් පුළුවන් කාගේ හරි නැත්නම් gedara තියෙන වෙනත් වත්තේ පිටියේ වැඩක් කරන්න යොදන්න පුළුවන් ශ්‍රමය. එහෙම නැත්නම් කොහේ හරි අත්වැඩ දෙන්න යන්න පුළුවන් මට කාට හරි. එහෙම නැත්නම් වෙනත් රැකියාවක නිරත වෙන්න මට තිබුණා. ඒ අතර මම උගන්නන වැඩෙත් කරනවා. එතකොට මට මේ ශ්‍රමයේ අද දවසේ මගේ පැය 8ක කාලය විකල්ප භාවිත කීපයක් සඳහා යොදා ගන්න පුළුවන්. තව උදාහරණයක් ගත්තොත් දැන් අක්කරයක ඉඩමක් තියෙනවා. මේ අක්කරයකේ ඉඩමේ වී වගා කරන එක විතරක් නෙවෙයිනේ කරන්න පුළුවන්. මට ඕන නම් මිරිස් වගා කරන්න පුළුවන්. ලූණු වගා කරන්න පුළුවන්. දුම්කල වගා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙයක් හදන්න පුළුවන්. තේරෙනවද? විකල්ප භාවිත ගණනාවක් තියෙනවා. ඒක හිඟ සම්පත්වල තියෙන ලක්ෂණය. අපිට ඔන්න ඔය කියන සංකල්පය නිෂ්පාදන හැකියා වක්‍ර රූප සටහනකින් පෙන්눔 කරන්න පුළුවන්. ඒක හරිය සරලයි. ඒක පෙන්වන්නේ මෙහෙමයි. බලා ගන්නකෝ. දැන් ආයෙත් අපි ගන්නවා භාණ්ඩ දෙක ගම්මු x භාණ්ඩයයි y භාණ්ඩයයි කියලා. x භාණ්ඩය සහ y භාණ්ඩය කියලාම ගම්මු අපි. ඒකේ ගැටලුවක් නැහැ. එතකොට මම නිෂ්පාදන හැකියා වක්‍රයක් අඳිනවා මෙහෙම මූලයට අවතල වක්‍රය. දැන් කෙනෙක් අහන්න පුළුවන් ඇයි සරල රේඛිය එක පෙන්වන්න බැයිද කියලා. එහෙම වරදක් නැහැ පුතේ විභාගයට ලකුණු දෙනවා. හැබැයි ගොඩාක් දුරට අපි මේ නිරූපණය කිරීම වලට යොදාගන්නේ මූලයට අවතල නිෂ්පාදන හැකියා වක්‍රය. ඒකට හේතුවක් තමයි මම ඔයාට කියලා දුන්නා වඩාත් ප්‍රායෝගිකම ආවස්තික පිරිවැය වෙන්නේ වැඩෙන ආවස්තික පිරිවැය. ඒ නිසා වඩාත් ප්‍රායෝගිකම නිෂ්පාදන හැකියා වක්‍රය වෙන්නේ මූලයට අවතල නිෂ්පාදන හැකියා වක්‍රය. ඉතින් ඒ නිසා අපි මූලයට අවතල වක්‍රයක් යොදාගෙන මේවා පැහැදිලි කරන එක ගොඩක් හොඳයි. ඉතින් සරල රේඛාවක් ඇඳහම ලකුණු දෙන්නේ නැහැ කියලා හිතන්න එපා දෙන්න පුළුවන්. ඉතින් මාකින් එකේ හැබැයි මේ ප්‍රස්ථාරය අඳින්නේ මූලයට අවතල වක්‍ර වලින් තමයි. ඔයාලට මාකින් ස්කීම් බැලුවොත් ඒක තේරෙයි. හරියට මේ විකල්ප භාවිත තියෙන අවස්ථාව පෙන්වන්න පුළුවන් මෙහෙම. දැන් මේක ආදර්ශයක්නේ. මෙන්න මේ විදිහට. මේ නිෂ්පාදන හැකියා වක්‍රයේ මත අපි නිෂ්පාදන ලක්ෂ කීපයක් ලකුණු කරනවා. හොඳට බලන්න. මම කියන්නම් මෙතන A ලක්ෂය, මෙතන B ලක්ෂය, මෙතන C ලක්ෂය. එතකොට මේ ලක්ෂ තුනෙන් පෙන්වන්නේ පුතේ සංයෝග තුනක්. ඒ කියන්නේ x සහ y කියන භාණ්ඩ දෙකෙන් නිපදවිය හැකි විකල්ප සංයෝග තමයි මේ පෙන්වන්නේ. මේ A ලක්ෂයේදී මෙච්චරක් x පුළුවන් මෙච්චරක් y පුළුවන්. B ලක්ෂයේදී මෙච්චරක් x පුළුවන් මෙච්චරක් y පුළුවන්.
C ලක්ෂයේදී මෙච්චරක් x පුළුවන් මෙච්චරක් y පුළුවන්. මේ තියෙන්නේ සංයෝග තුනක් තියෙන්නේ. විකල්ප සංයෝග තුනක්. ඒ නිසා මෙන්න මේ ලක්ෂ ලකුණු කරලා අපිට පුළුවන් විකල්ප සංයෝග කියලා දාන්න. විකල්ප නිෂ්පාදන සංයෝග. එතකොට මේ විකල්ප සංයෝග වලින් පෙන්වන්නේ රට සතු සම්පත් වලින් x සහ y කියන භාණ්ඩ දෙකෙන් විකල්ප සංයෝග ගණනාවක් නිපදවන්න පුළුවන් කියන එක. ඒක තමයි සම්පත්වල විකල්ප භාවිතයන් පැවතීම කියන අවස්ථාව. දැන් අපි මේ නිෂ්පාදන හැකියාව ආදර්ශය යොදාගෙන අපිට පුළුවන් මේ සම්පත්වල විකල්ප භාවිත තියෙන తত্ত্বය වක්‍රයේ මත ලක්ෂ කීපයක් ලකුණු කරලා පැහැදිලි කරන්න. ඔන්න ඕක තමයි ඉදිරිපත් කරන ක්‍රමය. හරි. මම පුතාලා ඉස්සල්ලාම මාතෘකාව ලිව්වා. දැන් ඒ යටතේ මෙහෙම එකක් ලියලා ඉන්නකො ඉස්සල්ලාම. අපි ලියමු. කිසියම් හිඟ සම්පතක් එකිනෙකට වෙනස් විකල්ප භාවිතයන් ගණනාවක් සඳහා යොදාගත හැකි බව සම්පත්වල විකල්ප භාවිත පැවතීම යන්නෙන් අදහස් වේ. මෙම తত্ত্বය පහත පරිදි නිරූපණය කළ හැක කියලා මේ නිෂ්පාදන හැකියාව වක්‍රය අඳින්න හැමෝම. මේ ප්‍රස්ථාරය හැමෝම අඳින්න පුතේ.
හරිද? ඒකලා මෙතන ලියන්න විකල්ප නිෂ්පාදන සංයෝග. විකල්ප නිෂ්පාදන සංයෝග තමයි ABC කියලා තියෙන්නේ. විකල්ප නිෂ්පාදන සංයෝග. හරි එහෙනම් අපි පහලින් ලියමු. රූප සටහනට පහලින් ලියා ගන්න. නිෂ්පාදන හැකියා වක්‍රයක මත පිහිටි නිෂ්පාදන හැකියා වක්‍රයක මත පිහිටි නිෂ්පාදන ලක්ෂ මගින් මොන වරහන් ඇතුලේ A, B, C වැනි ABC වැනි නිෂ්පාදන ලක්ෂ මගින් සම්පත්වල විකල්ප භාවිතයන් පවතින බව නිරූපණය කරයි. ඒක තමයි පුතේ සම්පත්වල විකල්ප භාවිත පැවතීම කියන අවස්ථාව. ඔය අපි සාකච්ඡා කළේ පුතේ දෙවෙනි අවස්ථාව. එවැනි අවස්ථා ගණනාවක් අපි සාකච්ඡා කරනවා මේ පාඩමේ අවසානයේ දක්වා තියෙන ඒ ටික. එතකොට ඔන්න ඔයා දන්නවා දැන් හිඟකම පෙන්වන්න දන්නවා. සම්පත්වල විකල්ප භාවිත පවතින තත්ත්වය පෙන්වන්න දන්නවා. ඊළඟට ඔයාට මතකද පුතා අපි මූලික ආර්ථික සංකල්පයක් ඉගෙන ගත්තා තේරීම කියන සංකල්පය. මෙතන කවුරු හරි ඉන්නවා නම් කියන්න බලන්න පුළුවන් එක්කෙනෙක් මොකද්ද තේරීම කියලා කියන්නේ? සම්පත්වල විකල්ප භාවිත අතරින් එක් දෙයක් තෝරා ගන්න. ඔව් කිසියම් හිඟ සම්පතක විකල්ප භාවිත අතරින් එක විකල්පයක් තෝරා ගැනීම එහෙම නැත්නම් එක විකල්පයක් ක්‍රියාවට නැංවීම තමයි තේරීම කියන සංකල්පයෙන් අදහස් වෙන්නේ. සම්පත් හිඟවීම හා ඒවායේ විකල්ප භාවිතයන් පැවතීම කියන තත්ත්වයන් දෙක එක විට තියෙන අවස්ථාවකදී තමයි තෝරා ගැනීම කියන ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙන්නේ. ඔයාට මතක ඇති ඕනෑම ආර්ථිකයක් ප්‍රධාන තේරීම් තුනකට මුහුණ දෙනවා. අපි ඒවා කියනවා මූලික ආර්ථික ප්‍රශ්න කියලාත් නේද? කුමක් කොපමණ කෙසේ කා සඳහා නිපදනවාද කියන මූලික තේරීම් තුනකට ඕනෑම ආර්ථිකයක් මුහුණ දෙනවා. ඒවට තමයි අපි කියන්නේ ආර්ථික ප්‍රශ්න කියලා. මතක ඇති. හරි දැන් ඔන්න ඔය කියන තේරීම කියන සංකල්පයේ දරුවනේ නිෂ්පාදන හැකියා වක්‍ර රූප සටහනක පෙන්වන්න පුළුවන්. හරිම සරලයි. දැන් බලන්නකො පෙන්වන විදිහ. දැන් ඔයා නිෂ්පාදන හැකියා වක්‍රයක් අඳිනවා මේ විදිහට. අහපව් මං ගන්නවා මේ පැත්තට x භාණ්ඩය ගන්නවා. මේ පැත්තට y භාණ්ඩය ගන්නවා. එහෙම දාලා නිෂ්පාදන හැකියා වක්‍රයක් ඇඳපුවාම මේ වක්‍රයේ මත මම ලක්ෂ කීපයක් ලකුණු කළොත් ABC කියලා. මේ තියෙන පුතා විකල්ප සංයෝගනේ තියෙන්නේ. දැන් මොහොතකට කලින් මම කියලා දුන්නා මේ තියෙන්නේ සම්පත්වල තියෙන විකල්ප භාවිතයන්. එතකොට මේ A නිෂ්පාදන සංයෝගයේ තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් B සංයෝගයේ තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් C සංයෝගයේ තෝරගන්න පුළුවන්. දැන් මේ විකල්ප නිෂ්පාදන අතරින්
කිසියම් එක් විකල්පයක් තෝරා ගැනීම තමයි තේරීම කියන සංකල්පයෙන් නිරූපණය වෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු මේ b ලක්ෂයේ ඉඳලා පහළට ගියොත් අපි වැඩිපුර තෝරගන්නේ y භාණ්ඩය. x අඩු කරලා y වැඩියෙන් තෝරගන්න. අපි මේ වක්‍රයේ දිගේ ඉහළට ගියොත් වැඩිපුර තෝරගන්නේ අපි x භාණ්ඩය. එහෙනම් අපි නිෂ්පාදන හැකියාව වක්‍රයක් මෙහෙම ඇඳලා හොඳට බලන්න. වක්‍රයේ මත ලක්ෂ කීපයක් ලකුණු කරලා ඒ අතර ඊතල දානවා දෙපැත්තටම ඊ හිස හිතින විදිහට. මේ පැත්තටත් ඊ හිසක් තියෙන්න ඕනේ මේ පැත්තටත් තියෙනවා. මේ පැත්තටයි මේ පැත්තටයි දෙපැත්තටම ගමන් කරනවා. ඒකෙන් අදහස් වෙන්නේ ඉහළට ගියොත් අපි වැඩියෙන් x තෝරනවා. පහළට ගියොත් වැඩියෙන් y තෝරනවා. එහෙනම් තේරීම කියන්නේ මේ හිඟ සම්පත්වල විකල්ප භාවිත අතරින් කුමන නිෂ්පාදන සංයෝගයක් අපි ක්‍රියාවට නංවනවද? අපි නිෂ්පාදනය කරන්නේ කුමන නිෂ්පාදන සංයෝගයේද? ඒක තමයි තේරීම කියන එකෙන් අදහස් වෙන්නේ. පැහැදිලිද පුතේ? හරි අපි ඉස්සරලාම ඒ ගැන ලියලා මේක නිරූපණය කරන විදිහ ඇඳගමු. හරි ලියන්නකෝ. තුන්වෙනි මාතෘකාව ලියන්න. තේරීම යන සංකල්පය මාත්‍රිකාව මොකද දුන්නේ? මේ මාතෘකාව තමයි පුතේ කියන්නේ මම මේ. මාතෘකාව ලියන්න මම මේ කියන්නේ ඒක. තේරීම යන සංකල්පය නිෂ්පාදන හැකියා වක්‍රයක නිරූපණය කිරීම. තේරීම යන සංකල්පය නිෂ්පාදන හැකියා වක්‍රයක නිරූපණය කිරීම. නිෂ්පාදන හැකියා වක්‍රයක නිරූපණය කිරීම. මගෙන් ප්‍රශ්නයක් අහනවා A level වෙනකන් ඔන්ලයින් ක්ලාස් එක කරනවා නේද? ඔව් කරනවා. දැන් මෙහෙමයි පුතේ A level පන්තිය අපි පටන් ගත්තාම භෞතිකව අපිට පුළුවන් A level පන්තිය ඒකේ කරගෙන යන්න භෞතික පන්තියක් විදිහට ඊට පස්සේ විකල්ප පන්තියක් විදිහට මම ඔන්ලයින් පන්තියකුත් කරගෙන යනවා. ඊට අමතරව මෙහෙම දෙයක් කරනවා මම. අර භෞතික පන්ති වලට එන ළමයිට පේපර් ක්ලාස් එකක් කොහොමත් ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනවා. මම එදත් කිව්වා ඔයාට කිසිම හේතුවක් නිසා ඔන්ලයින් පන්තියක් නතර නැත්නම් ඔන්ලයින් සම්පූර්ණයෙන්ම පන්ති නතර වෙන්නේ නැහැ. දැන් භෞතික පන්තිය පටන් ගත්තාම ළමයි ඒකට තියරි පන්තියට එනවා. ඒකට ඊට පස්සේ අපි පේපර් ක්ලාස් එකක් සම්පූර්ණයෙන්ම හැමදාම කියන්නේ ටයිම් ටේබල් එකකට අනුව ඔන්ලයින් ක්ලාස් එකක් කරගෙන යනවා. ඊට අමතරව ඔන්ලයින් පන්ති වලට විතරක් එන්න සහභාගී වෙන ළමයිට සම්පූර්ණ මේ පන්තියක් ඔන්ලයින් හරහාම කරගෙන යන්න තමයි හිතාගෙන ඉන්නේ. මොකද මේ ප්‍රශ්නේ කොහෙන් කෙලවර වෙයිද කියලා අපි දන්නේ නැහැ පුතේ. ඒ කියන්නේ සමහර විට මේක ඔයාගේ විභාගෙ දක්වාම තියෙන්නත් පුළුවන්. සමහර විට තව මාස කිහිපයකින් ඉවර වෙන්නත් පුළුවන්. හැබැයි ඉවර වෙන පාටක් නැහැ. ඒ නිසා මේකට සූදානම් වෙලා අපි ඒ හරහා නැත්තම් වැඩසටහනක් හදාගන්න එක තමයි කරන්න වෙලා තියෙන්නේ. මොකද මේක සම්පූර්ණයෙන්ම මේ දැන් ඉස්කෝලේ පටන් ගත්තත් ටියුෂන් පටන් ගන්න අවස්ථාවක් දෙයිද කියන්නත් බෑ. මොකද ඒකට අංචියක් අදිනවා අනිවාර්යෙන්ම නේ. එහෙම අපිට හිතා ගන්න බෑ කොහෙන් නතර වෙයිද කියලා. ඒ නිසා ඉතින් අපි මේක නතර කරලා හරියන්නේ මේක දැන් ළමයිට මේ මාර්ගයෙන් හරි ළමයි ටිකව මේ හුරු කරගෙන මේ ක්‍රමයටම හරි කරගෙන යන්න වෙනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. දැන් 2021 ළමයිට එහෙම දිගටම ඔන්ලයින්මනේ මේ කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු මොන ප්‍රශ්නේ කොයි විදිහට විසඳෙයිද කියලා. කෙසේ හෝ ඔන්ලයින් පන්ති නතර වෙන්නෙම නැහැ. ඒක මම නම් කරනවා. මොකද මේ එහෙම පන්තියක් තියාගන්න වෙනවා. ආරක්ෂිත ක්‍රම උපෝය මාර්ගයක් විදිහට. හරි. රයිට් අපි ලියමු. මම නිර්වචනය දුන්නද පුතේ මට කියන්නකෝ. නෑ සර් මාත්‍රිකාව විතරයි දුන්නේ. හරි ලියා ගන්න එහෙනම්.
තේරීම යන්නෙන් අදහස් වන්නේ තේරීම යන්නෙන් අදහස් වන්නේ කිසියම් හිඟ සම්පතක විකල්ප භාවිතයන් අතරින් සර් ආයෙ මුලින් ඉඳලා කියන්නකෝ. ඕ තේරීම යන්නෙන් අදහස් වන්නේ කිසියම් හිඟ සම්පතක විකල්ප භාවිත අතරින් එක් විකල්පයක් තෝරා ගැනීමයි. එක් විකල්පයක් තෝරා ගැනීමයි. එක් විකල්පයක් තෝරා ගැනීමයි. මෙම තත්වය පහත පරිදි නිරූපණය කළ හැක. පුතේ ඔයා මේ වක්‍රය අඳින්න. මේ අතරමැද ඊතල වෙනම පෑනකින් දාගන්න. AB සහ BC අතර මේ අතරමැද ඊතල වෙනම පෑනකින් දාන්න. හරි අඳින්න බලන්න. ඉවරද පුතේ ඇඳලා? ඔව් සර්. හරි. දැන් මේකේ අපි පොඩි වාක්‍යයක් ලියන්න හදනවා මෙහෙම. ඉස්සලාම් බලන්නකො ඒක තේරුම්ගෙන ලියමු. දැන් මේ නිෂ්පාදන හැකියාව වක්‍රයේ දිගේ ඉහළට යද්දී අපි වැඩිපුර x භාණ්ඩය තෝරා ගන්නවා. වක්‍රයේ දිගේ පහළට යද්දී අපි වැඩිපුර තෝරගන්නේ මොන භාණ්ඩයේද දරුවනි? y භාණ්ඩය. මේක තමයි තේරීම කියන එකෙන් අදහස් වෙන්නේ. නිෂ්පාදන හැකියාව වක්‍රයේ දිගේ ඉහළට යද්දී අපි වැඩිපුර x භාණ්ඩය තෝරගන්නවා. වක්‍රයේ දිගේ පහළට යද්දී අපි වැඩිපුර y භාණ්ඩය තෝරා ගන්නවා. ඒකට තමයි අපි තේරීම කියලා කියන්නේ. හරි? රයිට්. අපි ලියමු මෙහෙම. ඉහත ප්‍රස්ථාර සටහනට අනුව
වක්‍රය මත පිහිටි ඒකමා බීකමා C ABC යන විකල්ප සංයෝග අතරින් කුමන සංයෝගය තෝරාගන්නේද යන්න තේරීම යන සංකල්පයෙන් අදහස් වේ. හරි. පුතේ මං ඔන්න ඊළඟ මූලික ආර්ථික සංකල්පයට යනවා. ලියන්න එපා මාතෘකාව. ඒ තමයි නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය නිරූපණය කිරීම. ලියන්න එපා බලාගෙන ඉන්න. නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය කොහොමද අපි නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර රූප සටහනක පෙන්වන්නේ? දැන් ඇත්තට මේක ඔයා දන්නවා මොකද අපි ආවස්තික පිරිවැය ගණනය කරන්න ඉගෙන ගත්ත නිෂ්පාදන හැකියා වක්‍ර භාවිතා කරලා. ඔයාලා දන්නවා ඒ හරහා අපි වැඩෙන ආවස්තික පිරිවැය, ස්ථාවර ආවස්තික පිරිවැය, හීනවන ආවස්තික පිරිවැය කියන ආවස්තික පිරිවැය තත්වයන් තුනම ගණනය කරලා ඒවා ප්‍රස්ථාරගත කරන්න ඉගෙන ගත්තා. එහෙනම් අපෙන් නිෂ්පාදන හැකියා වක්‍රයක ආවස්තික පිරිවැය නිරූපණය කරන්න කිව්වොත් මෙන්න මේ වගේ එකක් හදලා පෙන්නන්න. බලා ගන්නකො හරි ලේසි මේක. අපි ඉස්සරලාම කරන්නේ නිෂ්පාදන හැකියා වක්‍රයක් අඳිනවා. අපි මේ විදිහට නිෂ්පාදන හැකියා වක්‍රයක් ඇඳ ගන්නවා. ඇඳගෙන හොඳට බලන්න. දැන් මම මෙතන සංයෝග දෙකක් ලකුණු කරනවා මෙහෙම. බලන්න හැමෝම. අපි තුන් මෙතන තියෙන A කියන සංයෝගය, මෙතන තියෙන B කියන සංයෝගය. දැන් මම මේ අතර දුර ලකුණු කරනවා මම ඩෙල්ටා x කියලා. මේ අතර පරතරය මම ලකුණු කරනවා ඩෙල්ටා y කියලා. ඩෙල්ටා y. එතකොට මේ රූප සටහනට අනුව අපිට පුළුවන් සමීකරණයක් ලියන්න x නිෂ්පාදනයේ ආන්තික ආවස්තික පිරිවැය හොයන්න. ආන්තික ආවස්තික පිරිවැය. කවුරු හරි කියන්න බලන්න x නිෂ්පාදනයේ ආන්තික ආවස්තික පිරිවැය හොයන්න සමීකරණයක් කියන්න බලන්න. මොකක්ද අපිට දෙන්න පුළුවන්? ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. අන්න හරි. y වලින් කැප කළ ප්‍රමාණය බෙදීම x වලින් වැඩි කළ ප්‍රමාණයනේ. y වලින් කැප කරන්නේ ඩෙල්ටා y ප්‍රමාණයක්. x වලින් වැඩි කරන්න පුළුවන් ඩෙල්ටා x ප්‍රමාණයක්. එහෙනම් ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x කියන්නේ x නිෂ්පාදනයේ ආන්තික ආවස්තික පිරිවැය. ඒ වගේම ඔයාට මෙතන හදන්න පුළුවන් y නිෂ්පාදනයේ ආන්තික ආවස්තික පිරිවැය. ආන්තික ආවස්තික පිරිවැය හොයන්නත් පුළුවන්. ඒකට සූත්‍රය මොකක්ද වෙන්නේ එතකොට? ඩෙල්ටා x බෙදීම ඩෙල්ටා y. ඩෙල්ටා x බෙදීම ඩෙල්ටා y. ඒ කියන්නේ x වලින් කැප කළ ප්‍රමාණය බෙදීම y වලින් වැඩි කළ ප්‍රමාණය. ඕක තමයි පුතේ නිරූපණය කිරීම. අපිට මේ වගේ රූප සටහනක් ඇඳලා මේ සමීකරණ දෙක ලියලා පෙන්නුවා නම් ආවස්තික පිරිවැය නිරූපණය කිරීම තමයි ඔය කරලා තියෙන්නේ. එහෙනම් අපිට කිව්වොත් නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය නිරූපණය කරන්න කියලා අපි මේ වගේ රූප සටහනක් අඳින්න ඕන. අපි බලමු ඉස්සල්ලාම නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය කියන්නේ මොකක්ද කියලා.
අපිට ඒක නිර්වචනය කරන්න පුළුවන් මෙන්න මෙහෙම. හොඳට අහගන්නකෝ තේරෙනවද කියලා බලන්න නැත්නම් ආයෙ කියන්න. නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදන හැකියා වක්‍රයක් මත කිසියම් එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අනෙක් භාණ්ඩයෙන් කොපමණ ප්‍රමාණයක් කැප කළ යුතු වෙනවාද කියන එක තමයි නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය කියන්නේ. කිසියම් එක් භාණ්ඩයක යම් ප්‍රමාණයක් වැඩි කිරීම සඳහා අනෙක් භාණ්ඩයෙන් කොච්චර ප්‍රමාණයක් අත්හැරීමට සිද්ධ වෙනවද? කැප කරන්න වෙනවද? ආන් ඒකට තමයි අපි කියන්නේ ආවස්තික පිරිවැය කියලා. එතනදී එක් භාණ්ඩයක එක ඒකකයක් වැඩි කරද්දී අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණයට අපි විශේෂ නමක් කිව්වා ආන්තික ආවස්තික පිරිවැය කියලා. ඉතින් ඒ නිසා පුතාලට ඒක මතක් වෙන්න ඕන. ආවස්තික පිරිවැයයි යාන්තික ආවස්තික පිරිවැයයි කියන දෙකක් කියලාත් මම ඔයාලට පැහැදිලි කරලා පෙන්නුවා. මතක ඇති වාට. හරි. එහෙනම් අපි මේක අඳින්න කලින් පොඩි මාතෘකාවක් ලියලිමු ඉස්සරලාම. මාතෘකාව ලියන්න පුතාලා. නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය. නිෂ්පාදනයේ මාතෘකාව ලියන්න ඊළඟ මාතෘකාව නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය. නිෂ්පාදන හැකියා වක්‍රයක නිරූපණය කිරීම. නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය නිෂ්පාදන හැකියා වක්‍රයක නිරූපණය කිරීම. right. අපි පොඩි නිර්වචනයක් ලියලිමු පුතේ. මෙහෙම ලියන්න ඒ යටතේ. නිෂ්පාදන හැකියා වක්‍රයක් මත කිසියම් එක් භාණ්ඩයක නිෂ්පාදනය යම් ප්‍රමාණයකින් වැඩි කිරීම සඳහා අනෙක් භාණ්ඩයෙන් කොපමණ ප්‍රමාණයක් කැප කළ යුතු වේද යන්න නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය වේ.
මෙම තත්වය පහත පරිදි නිරූපණය කළ හැක. මෙම තත්වය පහත පරිදි නිරූපණය කළ හැක. පුතේ ඔයාලා හැමෝම මේ රූප සටහන පැහැදිලි වඳින්න ටිකක් ලොකුවට ඇඳ ගන්න. ඇඳලා මේ ඩෙල්ටා x ඩෙල්ටා y දාලා මේ ලියලා තියෙන පහලින් x නිෂ්පාදනයේ ආන්තික ආවස්තික පිරිවැය සහ y නිෂ්පාදනයේ ආන්තික ආවස්තික පිරිවැය ඒකත් ලියා ගන්න ඕන. ආන්දින් බලන්න. ඉවරද පුතේ ඇඳගෙන? ඔව් සර්. හරි. අපි එහෙනම් ලියමු මේක එක වාක්‍යයක් ලියන්න පොඩ්ඩක්. මං කියන්න හදන්නේ මෙන්න මේ කාරණේ. වක්‍රයේ දිගේ පහළට යනකොට y නිෂ්පාදනයේ වැඩි කිරීම සඳහා x වලින් ඩෙල්ටා x ප්‍රමාණයක් කැප කරන්න වෙනවා. වක්‍රයේ දිගේ ඉහළට යනකොට x නිෂ්පාදනයේ ඩෙල්ටා x ප්‍රමාණයක් වැඩි කරන්න y ගෙන් ඩෙල්ටා y ප්‍රමාණයක් කැප කරන්න වෙනවා. ඒ කැප කරන ප්‍රමාණය තමයි ආවස්තික පිරිවැය වෙන්නේ. හරි අපි එක වාක්‍යයක් ලියමු. ප්‍රස්ථාර සටහනේ පරිදි A සිට B දක්වා y නිෂ්පාදනය ඩෙල්ටා y ප්‍රමාණයකින් වැඩි කිරීම සඳහා x නිෂ්පාදනය ඩෙල්ටා x ප්‍රමාණයකින්
කැප කළ යුතු අතර කැප කළ යුතු අතර B සිට A දක්වා B සිට A දක්වා x නිෂ්පාදනය ඩෙල්ටා x ප්‍රමාණයකින් වැඩි කිරීමේ ඩෙල්ටා x ප්‍රමාණයකින් වැඩි කිරීමේ ආවස්තික පිරිවැය y වලින් කැප කරන සර් ඒක තව පාරක් කියන්නකෝ. ඕ B සිට A දක්වා x නිෂ්පාදනය ඩෙල්ටා x ප්‍රමාණයකින් වැඩි කිරීමේ ආවස්තික පිරිවැය y වලින් කැප කරන ඩෙල්ටා y ප්‍රමාණය වේ. y වලින් කැප කරන ඩෙල්ටා y ප්‍රමාණය වේ. හරි අපි ඕක මුලදිත් ගණන් හදලා එහෙම ඔප්පු කරලා පෙන්නුවේ. හරි දැන් මම පුතාලාට මේ වෙනකොට මම සංකල්ප 4ක් කියලා දීලා තියෙනවා. එකක් තමයි හිඟකම කියන සංකල්පය. දෙවෙනි එක සම්පත්වල විකල්ප භාවිත පැවතීම කියන සංකල්පය. තුන්වෙනි එක තමයි තේරීම කියන සංකල්පය. හතරවෙනි එක මේ දැන් උගන්වලා ඉවර කළේ ආවස්තික පිරිවැය. එතන පුතා ඔන්න නිරූපණය කිරීම 4ක් මේ වෙනකොට ඔය දරුවෝ දන්නවා. හිඟකම නිරූපණය කරන්න දන්නවා, විකල්ප භාවිත නිරූපණය කරන්න දන්නවා, තේරීම කියන එක නිරූපණය කරන්න දන්නවා, ඒ වගේම ආවස්තික පිරිවැය නිරූපණය කරන්න දන්නවා. හරි. දැන් මම එන්නේ අතිශය වැදගත් මාතෘකාවකට. ගොඩාක් වැදගත්. මේ මාතෘකාව ඔයාට කීප වතාවක් ඔයාගේ විභාගෙදී අහලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා මේ මාතෘකාව හොඳ අවබෝධයෙන් තේරුම් ගන්න ඕන. හරි ලියා ගන්නවා මම පුතාලා මාතෘකාව නිෂ්පාදන හැකියා වක්‍රයක විතැන්වීම. අයත් ලියන්න. නිෂ්පාදන හැකියා වක්‍රයක විතැන්වීම. නිෂ්පාදන හැකියා වක්‍රයක විතැන්වීම. හරි. මොකද්ද පුතේ මේ විතැන්වීම කියන එකේ අර්ථය කියලා ඉස්සර තේරුම් ගන්න. නිෂ්පාදන හැකියා වක්‍රයක විතැන්වීම කියන්නේ මොකද්ද? විතැන්වීම කියන්නේ පුතේ තැන මාරු වෙනවා. ඒ කියන්නේ නිෂ්පාදන හැකියා වක්‍රයක් එක්කෝ වම් පැත්තට විතැන් වෙන්න පුළුවන් නැත්නම් දකුණු පැත්තට විතැන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හරියට මෙන්න මේ වගේ. හොඳට බලාගෙන ඉන්නකො මේ කියන දේ. දැන් මම මේ අක්ෂ ලකුණු කරන්නේ නැතුව නිකන් හඳලා පෙන්නන්නම් ඉක්මනින්. දැන් ඔන්න මේ එක විතැන්වීමක්. ඔන්න ඔය නිෂ්පාදන හැකියා වක්‍රය දකුණට විතැන් වුණා මේ. AB කියන නිෂ්පාදන හැකියා වක්‍රය A1 B1 දක්වා දකුණු පැත්තට විතැන් වුණා මේ බලන්න. ඔය තියෙන දකුණට විතැන්වීම. ඊළඟට මේ AB කියන නිෂ්පාදන හැකියා වක්‍රය ඇතුල් පැත්තට මේ පැත්තට විතැන් වෙනවා නම් අපි හිතමු A2 B2 කියලා. මේ වමට විතැන්වීම. දකුණට විතැන්වීම හා වමට විතැන්වීම කියලා විතැන්වීමේ ස්වභාවයන් දෙකක් තියෙනවා. දැන් තමයි හොඳම හරියට එන්න හදන්නේ. මම ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් නිෂ්පාදන හැකියා වක්‍රයක් විතැන් වෙන්නේ ඇයි? මන් ඍජුව කියලා දෙන. අඩු වැඩි වීම හේතුව නිසා. මොකද්ද පුතේ? සම්පත් අඩු වැඩි වීම හේතුව නිසා. සම්පත් අඩු වැඩි වීම. ඒකත් එක හේතුවක්.
දැන් මට ප්‍රධානම හේතුව කවුරු හරි කියවුවොත් නිෂ්පාදන හැකියාව වක්‍රයක් දකුණට හෝ වමට විතැන් වෙන්නේ මොකක් හින්දාද? හරි මම ඒක මෙහෙම අහන්නම්කෝ. අහනවනේ මම මෙන්න මේ විදිහට කිව්වොත් පුතේ රටක නිෂ්පාදන හැකියාව වෙනස් වුණොත් තමයි නිෂ්පාදන හැකියාව වක්‍රේ විතැන් වෙන්නේ. ඒ වෙනස් වීම ක්‍රම දෙකකට වෙන්න පුළුවන් පුතේ. එක්ක නිෂ්පාදන හැකියාව වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිෂ්පාදන හැකියාව අඩු වෙන්න පුළුවන්. දැන් ඔයා බලන්නකෝ මේ සිද්ධිය. දැන් මේ AB කියන නිෂ්පාදන හැකියාව වක්‍රය දකුණට විතැන් වුණාම නිෂ්පාදන හැකියාව වැඩි වෙලා නේද තියෙන්නේ. මේ බලන්න මෙච්චර ප්‍රමාණයකින් අපේ හැකියාව එහා පැත්තට ගිහිල්ලා. කලින් අපේ සීමාව තිබ්බේ මෙතන. දැන් අපේ සීමාව ඉහළට ගිහිලා මේ වැඩි වෙලා. අපි මෙතන ඉඳලා මෙතෙන්ට තමයි සීමාව තිබුණේ. දැන් ඒ සීමාව වැඩි වෙලා. අන්න නිෂ්පාදන හැකියාව වක්‍රයක් දකුණට විතැන්වීමෙන් වෙන්නේ රටක නිෂ්පාදන හැකියාව වර්ධනය වීම. එහෙනම් නිෂ්පාදන හැකියාව වක්‍රයක් වමට විතැන්වීමෙන් වෙන්නේ නිෂ්පාදන හැකියාව අඩු වෙලා. දැන් මුලින් තිබ්බා මෙතන ඉඳලා මෙතෙන්ද. දැන් මෙතන ඉඳලා මෙතෙන්ද තියෙන්නේ මේ. නිෂ්පාදන හැකියාව අඩු වෙලා. එහෙනම් නිෂ්පාදන හැකියාව වක්‍රයක් දකුණට හෝ වමට විතැන්වීමක් වෙන්නේ රට සතු නිෂ්පාදන හැකියාව වෙනස් වීම නිසා. එතකොට නිෂ්පාදන හැකියාව වැඩි වුණොත් වක්‍රේ දකුණට විතැන් වෙනවා. නිෂ්පාදන හැකියාව අඩු වුණොත් වක්‍රේ වමට විතැන් වෙනවා. ආන්ගේ නිෂ්පාදන හැකියාවේ වෙනස් වීම තමයි වක්‍රේ විතැන් වෙන්න බලපාන්නේ. පැහැදිලිද? ඒ තමයි මූලිකම කාරණේ. ඊළඟට අපි බලමු නිෂ්පාදන හැකියාව වැඩි වෙන්න බලපාන්නේ මොනවද? නිෂ්පාදන හැකියාව අඩු වෙන්න බලපාන්නේ මොනවද කියලා. ඒ ටික තමයි ඔයාගේ විභාගෙට වැදගත් වෙන්නේ. හරි. එහෙනම් මාතෘකාව ඔයා ලිව්වනේ නිෂ්පාදන හැකියාව වක්‍රයක් විතැන්වීම කියලා. ඒ යටතේ අපි පොඩි වාක්‍යයක් මෙහෙම ලියලා ඉමු. ලියා ගන්නකෝ. පවත්නා නිෂ්පාදන හැකියා වක්‍රයට පවත්නා නිෂ්පාදන හැකියා වක්‍රයක සිට එහෙම ලියන්න. පවත්නා නිෂ්පාදන හැකියා වක්‍රයක සිට පවත්නා නිෂ්පාදන හැකියා වක්‍රයක සිට දකුණතින් පිහිටි නිෂ්පාදන හැකියා වක්‍රයකට හෝ දකුණතින් පිහිටි නිෂ්පාදන හැකියා වක්‍රයකට හෝ වම්පසින් පිහිටි නිෂ්පාදන හැකියා වක්‍රයක් වෙත වම්පසින් පිහිටි නිෂ්පාදන හැකියා වක්‍රයක් වෙත මාරු වීම නිෂ්පාදන හැකියා වක්‍රයේ විතැන්වීම වේ. නිෂ්පාදන හැකියා වක්‍රයේ විතැන්වීම වේ. විතැන්වීම වේ. එවැන්නක් සිදුවන්නේ
රට සතු නිෂ්පාදන හැකියාව රට සතු නිෂ්පාදන හැකියාව වෙනස් වීම හේතුවෙනි. රට සතු නිෂ්පාදන හැකියාව වෙනස් වීම හේතුවෙනි. ඒ අනුව නිෂ්පාදන හැකියා වක්‍රයක විතැන්වීමේ ස්වරූප දෙකකි. නිෂ්පාදන හැකියා වක්‍රයක විතැන්වීමේ ස්වරූප දෙකකි. විතැන්වීමේ ස්වරූප දෙකකි. හරි. අපි ඉස්සරලාම ලියාගමු පුතේ. පළවෙනි එක කතා කරලිමු. පළවෙනි එක ලියන්න නිෂ්පාදන හැකියා වක්‍රයක් දකුණට විතැන්වීම. නිෂ්පාදන හැකියා වක්‍රයක් දකුණට විතැන්වීම. එහෙම කියලා ඔය පුතාලා මෙන්න මේ වගේ වක්‍රයක් ඇඳගන්න. දැන් දිගටම ප්‍රස්ථාර තමයි අඳින්න තියෙන්නේ. ඔයා ගාව අඩි රූල්, පෙන්සල්, පෑන් ඔක්කොම තියාගෙන ඉන්න ඕනේ. මං කිව්වනේ. හරි. මේක ඇඳගන්න බලන්න. ඒකල ඊතලයේ ගහන්න දකුණු පැත්තට. මෙතන A කියන නැත්නම් AB කියන නිෂ්පාදන හැකියා වක්‍රය A1 B1 දක්වා දකුණට විතැන් කරන්න. මේක හරියට අඳින්න. හැමෝම අඳින්න. right. ඇඳගත්තා නේද? මොකද්ද කියන්නේ? ඌණ සම්පත් උපයෝජනයේ පූර්ණ සේවා නියුක්තිය වගේ සංකල්ප නිරූපණය කරන නිෂ්පාදන විතැන්වීම වලින් පස්සේද ඔව්. ඒකෙන් පස්සේ තමයි කියලා දෙන්නේ. තව ගොඩක් දේවල් තියෙනවා පුතේ. මේ තව පටන් ගත්තා විතරයි. තව සංකල්ප ගොඩක් තියෙනවා. දැන් මම මේක විතැන්වීම ඉස්සෙල්ලා කියලා දෙන්නේ පුතේ. මේ විතැන්වීම හරහා ඊළඟට නිරූපණය කරන්න තියෙන සංකල්ප තියෙනවනේ. දැන් ඔය ආර්ථික වර්ධනය, ආර්ථික අවපාත තත්ත්වයන්, විදේශ වෙළඳාමේ හුවමාරුවේ වාසි, ඊළඟට ඔය ශ්‍රමිකයන්ගේ සුද්ධ බාහිර අභ්‍යන්තර සංක්‍රමණ ඒවා කියද්දි වට තේරෙන්නේ ඒවා නිරූපණය කරන්න මේ නිෂ්පාදන හැකියා වක්‍රයක විතැන්වීම ඉගෙනගෙන තියෙන්න ඕන. ඒ නිසා තමයි ඉස්සරලාම මම විතැන්වීම කියලා දෙන්නේ. ඊට පස්සේ අනිත් සංකල්ප වලට යනවා. ඔයා ඒ සියලු දේ අපි කතා කරනවා. එකින් එක කතා කරගෙන යනවා. මේකට පිළිවෙලක් නැහැ.
නමුත් මං හිතනවා මේක කියලා දුන්නාට පස්සේ අර ටික කියලා දෙන එක තමයි හොඳ. එතකොට තේරෙනවා ඔයාට. හරි. මේකෙදි ලියන්නකො පහලින් මෙහෙම වාක්‍යයක්. පහලින් ලියන්න. රටසතු නිෂ්පාදන හැකියාව වැඩිවීම නිසා රටසතු නිෂ්පාදන හැකියාව වැඩිවීම නිසා වක්‍රය දකුණට විතැන්වීමක් සිදුවේ. වක්‍රය දකුණට විතැන්වීමක් සිදුවේ. ඒ සඳහා බලපාන හේතු කිහිපයකි. ඒ සඳහා බලපාන හේතු කිහිපයකි. හරි, දැන් මයි පුතාලාගෙන් මම ප්‍රශ්නයක් අහනවා. මං අහන දෙයට හොඳට හිතලා උත්තරයක් දෙන්න. රටක නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක දෙකක් මං ওই දරුවන්ට කියලා දුන්නා. මතක නම් කියන්න බලන්න. වීකෙන්ඩ්. ඔය පාඩම පටන් ගත්ත දවසේම තමයි මං කියලා දුන්නේ. රටක නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක දෙකක් කියලා දුන්නා. මොනවද? සම්පත්වල ඵලදායීතාවය, භාවිතා කරන තාක්ෂණික ස්වභාවය. ඔව්. රට සතු සම්පත් සම්භාරය හා සම්පත්වල ඵලදායීතාවය. ඒකත් එක්කම අර තාක්ෂණීය ස්වභාවය කියන්නේ ඵලදායීතාවයටම වැටෙන එකක් තමයි. ප්‍රධාන වශයෙන් ගත්තොත් සම්පත් ප්‍රමාණයයි සම්පත්වල ඵලදායීතාවයයි කියන දෙක. එහෙනම් පුතේ නිෂ්පාදන හැකියාව වැඩි වෙන්න බලපාන්නේ ඔන්න ඔය කියන කාරණා දෙක වෙනස් වීම. එහෙනම් රට සතු සම්පත් ප්‍රමාණය වැඩිවීම හෝ සම්පත්වල ඵලදායීතාවයේ වර්ධනය වීම නිසා රට සතු නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. එතකොට වක්‍රයේ දකුණට විතැන් වෙනවා. එහෙනම් දැන් අපි ඒකට හේතු හිතලා ලියන්න පුළුවන්. සම්පත් ප්‍රමාණය කියන්නේ පුතේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වයේ කියන සාධක වර්ග හතරනේ. එතකොට භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වයේ වැඩි වෙන අවස්ථා අපි හොයන්න ඕන. දැන් එක අවස්ථාවක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් නව ගවේෂණයන්ගේ ප්‍රතිඵලයක් විදිහට නව ස්වභාවික සම්පත් හොයාගන්න එක. දැන් පහුගිය කාලේ ශ්‍රී ලංකාවේ කරපු ගවේෂණවල ප්‍රතිඵලයක් විදිහට ඛනිජ තෙල් නිදියක් තියෙනවා කියලා හොයාගත්තා. සමහරට මිනිරන් නිදියක් තියෙනවා කියලා හොයාගන්න වෙන්න පුළුවන්. නැත්තම් මැණික් නිදියක් තියෙනවා කියලා හොයා ගන්නවා වෙන්න පුළුවන්. දැන් මේවා තමයි ස්වභාවික සම්පත්. එතකොට මේ ස්වභාවික සම්පත් හොයාගත්තාම අන්න භූමියේ සැපයීම වර්ධනය වෙනවා. ඊළඟට ජනගහනය හා වයස් ව්‍යුහය වෙනස් වෙනකොට රටක ශ්‍රම බලකාය වර්ධනය වෙන්න පුළුවන්. ඊළඟට අපි නව තාක්ෂණය නැත්තම් නවෝත්පාදන බිහිවීම නැත්තම් නවීන තාක්ෂණයත් එක්කලා ඒ වගේම ඉතිරි කිරීම වර්ධනය වීම හා ආයෝජනයේ ප්‍රවර්ධනය කිරීම තුළින් රට සතු ප්‍රාග්ධන තොගේ වර්ධනය වෙන්න පුළුවන්. ඊළඟට නව අධ්‍යාපන ක්‍රම හඳුන්වා දීම, පුහුණු වැඩසටහන් තුළින් නව ව්‍යවසායකත්ව සම්පත් රට තුළ බිහි වෙන්න පුළුවන්. ඔන්න ඔහොම වුණාම පුතේ සම්පත් ප්‍රමාණයේ වර්ධනය වීමක් වෙනවා. ඊළඟ සම්පත්වල ඵලදායීතාවය වෙනස් වෙන්නේ කොහොමද? නව තාක්ෂණය හොයාගත්තාම ඵලදායීතාවයේ වර්ධනය වෙනවා. ඊළඟ නව ප්‍රාග්ධනය, නවෝත්පාදන බිහි වෙනකොට අන්න ඵලදායීතාවයේ වර්ධනය වෙනවා. ශ්‍රම විභජනය හා විශේෂීකරණය වගේ ශිල්ප ක්‍රම භාවිතේ ඵලදායීතාවයේ වර්ධනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ යෙදවුම් ඒකකයකට ලැබෙන නිමවුම් ප්‍රමාණය වැඩි කරගන්න අන්නේ ඵලදායීතාවයේ වර්ධනය කර ගැනීම තුළින් රට සතු නිෂ්පාදන හැකියාව වර්ධනය වෙනවා. අන්නේ අවස්ථා කීපයක් තමයි
මං ඊළඟට ඔයාලට දෙන්න හදන්නේ. පැහැදිලි කියන එක. right. සාධක කීපයක් බලපානු ලබයි කියලා කිව්වනේ. එතන ලියාගෙන යමු එකින් එක. පළවෙනි එක ලියන්න. නව ස්වභාවික සම්පත් ගවේෂණය කිරීම තුළින් නව ස්වභාවික සම්පත් ගවේෂණය කිරීම තුළින් භූමියේහි සැපයුම වර්ධනය වීම ලියාගත්තේ නැති අයට මම ආයෙ කියනවා නව ස්වභාවික සම්පත් ගවේෂණය කිරීම තුළින් භූමියේහි සැපයුම වර්ධනය වීම භූමියේහි සැපයුම වර්ධනය වීම හරි අංක 2 හේතුව ලියන්න හේතු 3-4ක් පාඩම් කරගන්න අංක 2 ලියන්න ජනගහනය හා වයස් ව්‍යූහය වෙනස් වීම නිසා ශ්‍රම බලකාය වර්ධනය වීම තුන්වෙනි කාරණේ ඉතුරුම් ආයෝජනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රට සතු ප්‍රාග්ධන තොගේ වර්ධනය වීම තව එකක් ලියන්න අධ්‍යාපනයේ විධිමත් වීම යටිතල පහසුකම් සංවර්ධනය වීම තුළින් නව ව්‍යවසායකත්වය වර්ධනය වීම ඇත්තටම ඔය කියපු හේතු නිසා වෙන්නේ සම්පත් ප්‍රමාණය වැඩිවීම. මම ඊළඟට කියන හේතු නිසා වෙන්නේ සම්පත්වල ඵලදායීතාව වර්ධනය වීම. ඒ දෙකෙන්ම වෙන්නේ රට සතු නිෂ්පාදන හැකියාව වැඩිවීම. ඊළඟ හේතුව එහෙනම් ලියන්න. දියුණු තාක්ෂණයේ භාවිතයට ගැනීම. ඒ කියන්නේ තාක්ෂණයේ දියුණු වීම කියන එක. දියුණු තාක්ෂණය භාවිතයට ගැනීම. දැන් හරියට අර මේ ගොවිතැන් කටයුතු වලට
දැන් අතින් කරන වැඩ ගොඩාක් ඒවා යන්ත්‍රෝපකරණ බවට පත් වෙලානේ තියෙන්නේ. ඒ හින්දා ඇත්තටම ඵලදායීතාවයේ වර්ධනය වෙලා තියෙන්නේ. වෙනදා අක්කරයක විතර ගොයන් කපලා කොළ පාගලා ඔක්කොම හුලං කරලා ගෙදරට වී ටික ගේන්න දවස් 3 4ක් 5ක් 6ක් යනවා පුජ්‍යලෝ 20ක් විතර වැඩ කරලා. අද බලන්නකො වෙලා තියෙන්නේ. අද එක යන්ත්‍රයයි යන්නේ. ගෝලයයි භූතයයි විතරයි ඉන්නේ. නේ සමාට පෑ 2 3යි. අක්කරේම සම්පූර්ණ ගොයන් කපලා මේ වී ටික ලබා ගන්න තැනට පත් වෙලා ඉවරයි. අය මොනවත් කරන්න දෙයක් නැහැ. ගිහිල්ලා වේලලා හෝ නැත්තම් විකුණන්නයි තියෙන්නේ. ඒ කියන්නේ බලන්නකො කී දෙනෙක්ගේ වැඩ අද කරනවද කියලා අර යන්ත්‍රය මගින්. ඒ කියන්නේ ඵලදායීතාවයේ වර්ධනය වෙලා තියෙන්නේ. ඒ නිසා කාලය ඉතුරු වෙලා තියෙනවා. ඒ හින්දා නිෂ්පාදන ධාරිතාවයේ නැත්තම් හැකියාව ඒ හින්දා වැඩි වෙලා තියෙනවා. තාක්ෂණයට ඒක කරන්න පුළුවන්. හරි ඊළඟට තව හේතුවක් ලියන්න පුතේ. මානව ප්‍රාග්ධනයේ වර්ධනය වීම. මානව ප්‍රාග්ධනයේ වර්ධනය වීම. දැන් ඔය දෙවෙනි කණ්ඩායමේ දරුවෝ තාම මානව ප්‍රාග්ධනය දන්නේ නැතුව ඇති. එයාලට කරනවා මේ ඊළඟට. දැන් මානව ප්‍රාග්ධනය කියන්නේ සරලව කිව්වොත් අනිත් අය දන්නවා. අර ශ්‍රමිකයා තුල කරන ආයෝජනයේ ප්‍රතිඵලයක් විදිහට නිපුණතා හා කුසලතා සංවර්ධනය වෙනවා නම් ඒක තමයි මානව ප්‍රාග්ධනය කියන්නේ. ඒතකොට අධ්‍යාපනයේ පුහුණුව ඒ තුලින් ශ්‍රමිකයන්ගේ නිපුණතා හා කුසලතා වර්ධනය වෙනවා නම් ඒ තුලින් බිහිවන ශ්‍රම සම්පත තමයි මානව ප්‍රාග්ධනය කියන්නේ. මානව ප්‍රාග්ධනයේ වර්ධනය වෙන්න ඵලදායීතාව වැඩි වෙනවා. ඒ කියන්නේ ශ්‍රම අඩු කාලයකින් වැඩි නිෂ්පාදනයක් බිහි කරන්න ශ්‍රමිකයාට හැකියාව ලැබෙනවා. ආන් ඒ නිසා අපි කියනවා මානව ප්‍රාග්ධනයේ දියුණු වීමත් නිෂ්පාදන හැකියාව වැඩි වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. හරි තව එකක් හේතුවක් ලියන්න පුතේ. නවෝත්පාදන භාවිතයට ගැනීම. ඒ කියන්නේ කෙලින්ම නව ප්‍රාග්ධන උපකරණ භාවිතයට ගන්න එක නේද? දැන් බලන්නකෝ අපි පරිගණක ගැන හිතන්නකෝ. ඉස්සරලා වර ඩෙස්ක්ටොප් කියලා පරිගණක විශේෂයක් විශාල එවුවා. ඩෙස්ක් එක මේ තම් ඩෙස්ක් එක උඩ තිබ්බහම ඩෙස්ක් එකෙන් එකයි ඇත්තටම. ඩෙස්ක්ටොප්. ඊළඟට ආවා ඒකෙම දැන් අර මොනිටරේ LCD කරලා අර CPU එකත් පොඩි කරලා තව පොඩ්ඩක් පොඩි කරලා ඒත් මේ අර Pentium වර්ගයේ පරිගණකම තමයි. ඊළඟට ආවා ඔන්න ලැප්ටොප් කියලා જાතියක්. නේ? ඒක බෑග් එක උනත් දාගෙන යන්න පුළුවන්. යන තැනක. ඊළඟට ඒකේ version එකක් ආවා ටැබ් එක කියලා එකක්. ඒක සාක්කුවෙත් දාගෙන යන්න පුළුවන් සමහර විට. ඊට පස්සේ ඒකටත් වඩා වැඩි දියුණු කළ එකක් තමයි දැන් මේ මොබයිල් ෆෝන් එක, ස්මාර්ට් ෆෝන් එක. ඒකෙත් විවිධ version ඇවිල්ලා තිනවා තාක්ෂණයේ දියුණු වෙන්න ඒ වගේන් ගන්න පුළුවන් වැඩ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඉතින් මම මේ කියන්න හදන්නේ නවෝත්පාදන අපි පරිභෝජනයට ගත්තාම ඵලදායීතාව වර්ධනය කරගන්න පුළුවන්. අර පැරණි තාක්ෂණයෙන් යුක්ත යන්ත්‍රෝපකරණ භාවිතයේ වෙනුවට අලුත් දේවල් අලුත් තාක්ෂණයෙන් යුක්ත ප්‍රාග්ධන උපකරණ අපි භාවිතයට ගත්තොත් වෙනදට වඩා වැඩි නිෂ්පාදනයක් අඩු කාලයක් තුල ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ඵලදායීතාව වැඩි කරගන්න පුළුවන් නවෝත්පාදන තුලින්. පැහැදිලිද පුතේ? හරි ඔන්න ඔය කියන කාරණා හින්දා රටක නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. නිෂ්පාදන හැකියාව වැඩි වුණාම වක්‍රය දකුණු පැත්තට විතැන් වෙනවා. හරිනේ. රයිට් එහෙනම් අනුමාත්‍රිකාංක 2. ඒ කියන්නේ මේ විතැන්වීමේ දෙවෙනි කොටස මම කියලා දෙන්නම්. ලියාගන්න නිෂ්පාදන හැකියාව පොඩ්ඩක් ඉන්නකෝ. නිෂ්පාදන හැකියාව වක්‍රයක විතැන්වීම කියන එකේම පුතේ මෙන්න මේකත් පොඩ්ඩක් ඔතනම ලියාගෙන අපි දකුණට විතැන්වීම මේ වමට විතැන්වීමට යමු. මෙන්න මේ කාරණේ පිළිබඳ පොඩ්ඩක් අවබෝධය යොමු කරන්න අවධානය යොමු කරන්න මම කියන දේ අහගෙන ඉන්න. දැන් මේ නිෂ්පාදන හැකියාව වක්‍රයක විතැන්වීම පුතේ අවස්ථා දෙකකට වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම. දැන් මේ තියෙන නිෂ්පාදන හැකියාව වක්‍රයේ සම්පූර්ණයෙන්ම දකුණට විතැන්වීමක් නේ. ඔය විතැන්වීම පුතා මෙහෙම වෙන්නත් පුළුවන්. මේ දිහා බලන්නකො හොඳට. දැන් මම මේ පැත්තේ ගන්නවා y භාණ්ඩය.
මේ පැත්තේ x භාණ්ඩය ගත්තා. හොඳට බලන්න මම මේ කියන දේ. මේ විතැන්වීම මෙහෙම වෙන්නත් පුළුවන්. එතකොට මේ වක්‍රයේ විතැන් වෙලා තියෙන්නේ y පැත්තෙන් විතරයි. y අක්ෂයෙන් විතරයි. එහෙම නැත්නම් මෙහෙම වෙන්නත් පුළුවන්. මේ නිෂ්පාදන හැකියාව වක්‍රය මේ විදිහට වෙන්නත් පුළුවන්. මේ xy කියලා දාලා අඳින්න එපා. x භාණ්ඩේ y භාණ්ඩේ කියලාම දාන්න ඕන. මම මේ නිකන් එන්නේ. දැන් බලන්න මේ විදිහට වෙන්නත් පුළුවන්. දැන් කාට හරි කියන්න පුළුවන් මම මේ අහන ප්‍රශ්නෙට සරල උත්තරයක්. නිෂ්පාදන හැකියාව වක්‍රයේ x පැත්තෙන් විතරක් දකුණට විතැන් වෙන්නේ ඇයි? මොකක්ද හේතුව? හිතෙන්නේ නැද්ද? නිෂ්පාදන හැකියාව වක්‍රයේ x අක්ෂයෙන් විතරක් දකුණට විතැන් වෙන්නේ ඇයි? සියලුම සම්පත් එක් ඒකකයක් සඳහා පමණක් භාවිත කර තිබීම. නෑ. ඒක නෙමෙයි පුතේ. මම අහන්නේ වක්‍රය x පැත්තෙන් විතරක් දකුණට විතැන් වෙන්නේ ඇයි? x පැත්තේ විතරක් වැඩි නේද? අන්න හරි. x නිෂ්පාදන කර්මාන්තයේ පමණක් නිෂ්පාදන හැකියාව වැඩි වෙලා. එක අංශයක විතරක් නිෂ්පාදන හැකියාව වර්ධනය වීම. දැන් x අංශයේ විතරක් තාක්ෂණයේ දියුණු වෙලා. x අංශයේ පමණක් ශ්‍රම ඵලදායිතාව වර්ධනය වෙලා. x පැත්තේ විතරක් ශ්‍රම බලකාය වර්ධනය වෙලා. x අංශයට විතරනම් නිෂ්පාදන හැකියාව වැඩි වෙලා තියෙන්නේ. ඒ පැත්තෙන් විතරක් වක්‍රය දකුණට විතැන් වෙන්න පුළුවන්. දැන් y වලින් විතරක් දකුණට විතැන් වෙලා තියෙන නම් y අංශයේ විතරයි නිෂ්පාදන හැකියාව වර්ධනය වෙලා තියෙන්නේ. මේ පැහැදිලි කියන එක. හරි එහෙනම් ලියා ගන්නකො ඒකත් පහලින්. ඒ දකුණට විතැන්වීම යටතේම මාතෘකාවක් අවශ්‍ය නැහැ. ඔයා මේක ඇඳලානේ නෝට් එක ලිව්වේ. දැන් හේතු ටික ලිව්වනේ. අපි ලියමුකෝ පොඩි තරු ලකුණක් දාලා මෙහෙම ලියන්නකෝ. නිෂ්පාදන හැකියාව වක්‍රයේ දකුණට විතැන්වීම එක් අක්ෂයකින් පමණක්ද සිදුවිය හැක. එක් අක්ෂයකින් පමණක්ද සිදුවිය හැක. එය පහත පරිදි නිරූපණය කළ හැක. හරි පුතාලට පුළුවන් මේ රූප සටහන් දෙක අඳින්න. මෙතන x භාණ්ඩය කියලා දාන්න, මෙතන y භාණ්ඩය කියලා දාන්න. දැන් x පැත්තෙනුයි y පැත්තෙනුයි විතැන් වෙන විදිහ පෙන්වන්න අඳින්නකො රූප සටහන් දෙකක් ඉක්මනින්ම අඳින්න. මොනවා හරි තේරෙන්නේ නැති ප්‍රශ්න තියෙනවා නම් පුතාලා අහන්න පුළුවන් හැමෝටම. ඕන කෙනෙකුට අහන්න පුළුවන්. ප්‍රස්ථාර දෙක අඳින්න. x පැත්තෙන් දකුණට විතැන්වීම.
ඔයාලට මේ ප්‍රස්ථාරේ ඉස්සරහෙන් හෝ යටින් ඉදිරියෙන් තිබ්බත් කමන්නේ යටින් තිබ්බත් කමන්නේ පොඩි ඉඩක් තියාගන්න මට ලියන්න ඕනේ මෙහෙම. දැන් x පැත්තෙන් විතරක් දකුණු විතෙන් වුණාම කියන්න පුළුවන් වෙන්න ඕනේ මෙහිදී x අංශයේ පමණක් නිෂ්පාදන හැකියාව වැඩි වේ. මෙතන y අංශයේ පමණක් නිෂ්පාදන හැකියාව වැඩි වේ. එහෙම ලියන්න තියෙනවා. ඉවරද පුතේ ඇඳලා? හරිනේ. right. මේකේ ලියන්න පුතේ මේ x පැත්තෙන් විතරක් දකුණට විතැන්වීම ඇන්දේ ඔයා. ඒකේ ලියන්න මෙහිදී x අංශයේ පමණක් නිෂ්පාදන හැකියාව වැඩි වේ. මෙහිදී x අංශයේ පමණක් නිෂ්පාදන හැකියාව වැඩි වේ. එන අනිත් එකේ ලියන්න මෙහිදී y අංශයේ පමණක් නිෂ්පාදන හැකියාව වැඩි වේ. y අංශයේ පමණක් නිෂ්පාදන හැකියාව වැඩි වේ. හරිනේ. right. ඔන්න නිෂ්පාදන හැකියාවක් ක්‍රේ දකුණට විතැන්වීම තමයි ඔය දරුවන්ට මම දැන් කියලා දීලා අවසන් කළේ. එහෙනම් ඔයාගේ එතන අංක 2 මාතෘකාව. මොකද්ද ඔය අංක 2 කියන්නේ? පටල ගන්න එපා. අපි පටන් ගත්තේ නිෂ්පාදන හැකියාවක් ක්‍රේක විතැන්වීමනේ. ඒ විතැන්වීමේ ස්වභාවයන් දෙකයි. එක දකුණට විතැන්වීම. ඒක තමයි මේ ඉවර කළේ. දැන් යනවා අපි දෙක ඒ තමයි නිෂ්පාදන හැකියා වක්‍රයක් වමට විතැන්වීම. ලියන්නකෝ. නිෂ්පාදන හැකියා වක්‍රයක් වමට විතැන්වීම. නිෂ්පාදන හැකියා වක්‍රයක් වමට විතැන්වීම. හරි ඉස්සරලාම් බලමු පුතේ මේ වමට විතැන්වීමක් වෙන්නේ කොහොමද? නිෂ්පාදන හැකියා වක්‍රයක් වමට විතැන් වෙන්නේ දරුවනේ රටසතු නිෂ්පාදන හැකියාව අඩුවීම නිසා. ඉතින් රටසතු නිෂ්පාදන හැකියාව අඩු වෙන්න බලපාන ප්‍රධානම කාරණා දෙකයි. මොනවද? එකක් තමයි රටසතු සම්පත් ප්‍රමාණය පහළ යාම. දෙවෙනි එක තමයි සම්පත්වල ඵලදායීතාවය අඩුවීම. ඒ දෙකනේ පුතේ හේතු වෙන්න ඕන. රටසතු සම්පත් ප්‍රමාණය අඩුවීම හා සම්පත්වල ඵලදායීතාවයේ පහළ යාම තමයි නිෂ්පාදන හැකියාව අඩු වෙන්න බලපාන්නේ. ඒතකොට ඒ හින්දා නිෂ්පාදන හැකියාව වක්‍රය දකුණට විතැන් වෙනවා. වමට විතැන් වෙනවා. එතකොට මේ වමට විතැන්වීම අවස්ථා තුනකට මේ විදිහටම පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ රූප සටහන් තුනකින් පෙන්වන්න පුළුවන්. අර දකුණට විතැන්වීම වගේම නිෂ්පාදන හැකියාව වක්‍රයක වමට විතැන්වීමට අදාළව මම රූප සටහන් තුනක් අඳිනවා මේ විදිහට. කොහොමද? හොඳට බලා ගන්න. පළවෙනි රූප සටහනේ මෙහෙම. මේ y භාණ්ඩය x භාණ්ඩය ගමුකෝ. එතකොට ඔන්න පළවෙනි රූප සටහනේ සමස්ත වක්‍රයේම වමට විතැන් වෙනවා. මොකක්ද ඒකෙන් පෙන්වන්නේ එතකොට? මේකෙන් පෙන්වන්නේ පුතේ අංශ දෙකේම නිෂ්පාදන හැකියාව අඩුවේ. ඔන්න අංශ දෙකේම නිෂ්පාදන හැකියාව අඩු වෙනවා නම්
අක්ෂ දෙකෙන්ම වක්‍රයේ කොහෙටද විතැන් වෙන්නේ? වම් පැත්තට විතැන් වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ වක්‍රයේම වමට විතැන් වෙනවා. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ අංශ දෙකේම නිෂ්පාදන හැකියාව අඩු වෙලා. ඊළඟට මෙහෙම වුණොත් එහෙම දැන් මේ රූප සටහනේ හොඳට බලන්න. දැන් x පැත්තෙන් විතරක් වමට විතන් වෙලා. එහෙනම් මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? මෙතන වෙලා තියෙන්නේ එතකොට x අංශයේ පමණක් නිෂ්පාදන හැකියාව අඩුවේ. නිෂ්පාදන හැකියාව අඩුවේ. x අංශයේ පමණක් නිෂ්පාදන හැකියාව අඩු වෙලා. ඒ නිසා වක්‍රයේ වමට විතැන් වෙලා තියෙන්නේ x පැත්තෙන් විතරයි බලන්න. x අංශයෙන් විතරයි වමට විතැන් වෙලා තියෙන්නේ. ඒතකොට x වල තමයි තාක්ෂණේ නොදියුණු තාක්ෂණේ භාවිතා වෙලා ශ්‍රම ඵලදායීතාව පහළ ගිහිල්ලා x පැත්තේ විතරක් සම්පත් ප්‍රමාණය අඩු වෙලා x වල විතරයි නිෂ්පාදන හැකියාව අඩු වෙලා තියෙන්නේ. හරියට ඇත්ත ලෝකයේ ගත්තොත් v නිෂ්පාදන හැකියාව අඩු වෙලා. අනිත් භාණ්ඩවල නිෂ්පාදන හැකියාවට බලපෑමක් නැහැ. ඒතර එක අක්ෂයක විතරක් වමට විතැන්වීම. දැන් තව ඒකෙම අනිත් පැත්තෙන් දැහැකි මෙහෙම. නෑ ඔයාලට අනිත් එක තේරෙන්න ඕනේ දැන් අඳින්නත් කලින්. එන ඒක යන්න ඕනේ කොයි පැත්තෙන්ද? y පැත්තේ. මෙහෙම. y අංශයෙන් පමණක් වක්‍රයේ වමට විතැන් වෙනවා. එතකොට මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? y අංශයේ පමණක් නිෂ්පාදන හැකියාව අඩුවේ. නිෂ්පාදන හැකියාව අඩුවේ. y අංශයේ පමණක් නිෂ්පාදන හැකියාව අඩුවේ. ඔන්න ඔහොම. නේද? ආන් මේ විදිහට අවස්ථා තුනකින් ඇඳලා පෙන්වන්න පුළුවන්. ඉතින් අර දකුණට විතැන්වීම වගේම තමයි මම මේ පෙන්නුවේ. ලියා ගන්නකො එහෙනම් මෙහෙම. පුතේ අපි මාතෘකාව විතරද ලිව්වේ නිෂ්පාදන හැකියාව වක්‍රයක් වමට විතැන්වීම කියලා විතරද ලිව්වේ? ඔව් සර්. හරි ලියන්නකො ඒ යටතේ මෙහෙම. රට සතු නිෂ්පාදන හැකියාව අඩුවීම නිසා නිෂ්පාදන හැකියා වක්‍රය වමට විතැන්වන අතර එය පහත ආකාරයන්ගෙන් සිදුවේ. එය පහත ආකාරයන්ගෙන් සිදුවේ කියලා මේ ප්‍රස්තාර තුනම අඳින්න ඔය ලියලා තියෙනවත් ලියන්න ඕන. ඉස්සලාම අඳින්න සම්පූර්ණ වක්‍රයේ වමට විතැන්වීම. ඊළඟට x පැත්තෙන් විතරක් ඊට පස්සේ y පැත්තෙන් විතරක්. මේ ප්‍රස්තාර තුනම අඳලා මේ ලියා ගන්න ඒවා ලියන්න. විනාඩි දෙකක් දෙන්න අඳින්න ඉක්මනට අඳින්න.
පුතේ ඇඳගෙන ඉවරද හැමෝම නේ? මේ ප්‍රස්ථාර තුනම ඇඳලා ඉවරද පුතේ? තාම නෑ සර්. හරි අඳින්නකෝ. හරි. එහෙනම් අපි මෙහෙම ලියා ගන්න ඕනේ ඊළඟට. දැන් ඔන්න නිෂ්පාදන හැකියා වක්‍රයක් වමට විතැන් වෙන්න බලපාන හේතු ටික තමයි ලියන්න යන්නේ. දැන් දැන් ඔන්න නිෂ්පාදන හැකියා වක්‍රයක වමට විතැන් වීම වෙන විදිහ මං කියලා දුන්නා. දැන් එහෙනම් ලියන්නකො පහලින් මෙහෙම කතාවක් ලියන්න. මාතෘකාවක් අවශ්‍ය නැහැ මේ රූප සටහන් තුනට පහලින් ලියන්න. අපි ලියමු. නිෂ්පාදන හැකියා වක්‍රය වමට විතැන්වන්නේ රටසතු නිෂ්පාදන හැකියාව අඩුවන බැවිනි. ඒ සඳහා බලපානු ලබන්නේ රටසතු සම්පත් ප්‍රමාණය පහළ යාම හා සම්පත්වල ඵලදායීතාවය
පහළ යාමයි. සම්පත් වල ඵලදායීතාවයේ පහළ යාමයි. ඒ සඳහා බලපාන කරුණු කිහිපයකි. නැත්තම් සාධක කිහිපයකි. හරි. දැන් මම මේ දෙන සිදුවීම් ටික හින්දා ඔය කියන ඒවා වෙනවා. ඒ කියන්නේ මම මේ කියන දේවල් හින්දා සම්පත් ප්‍රමාණය අඩුවීම හා ඵලදායීතාවයේ පහළ යාම වෙනවා. ලියන්නකො මේවා තේරෙනවා එකින් එක. පළවෙනි එක ලියන්න පුතේ. ස්වභාවික ව්‍යසන හේතුවෙන්. ස්වභාවික ව්‍යසන කියන්නේ විනාශය. ඔය ජල ගැලීම්, එතකොට භූමිකම්පා, කුණාටු නේද, සුනාමි වගේ දේවල්. ස්වභාවික ව්‍යසන හේතුවෙන් රට සතු දේපල හා ජීවිත විනාශ වීම. රට සතු දේපල හා ජීවිත විනාශ වීම. ඒක වෙන්න පුළුවන් නේද? යුද්ධය මේ ස්වභාවික උපත් හින්දා මිනිස්සු මැරෙනවා. යටිතල පහසුකම් භාණ්ඩ නැත්තම් ඔය කියන වැව් අමුණු කඩා වැටෙනවා, ගොඩනැගිලි විනාශ වෙනවා, මහා මාර්ග, දුම්රිය මාර්ග ඒවා විනාශ වෙනවා. ඒ වෙවිලා ප්‍රාග්ධනෙ. ඒ හින්දා දේපල හා ජීවිත හානි වෙනවා. එතකොට සම්පත් අඩු වෙනවා. දෙවෙනි කාරණේ මේකත් වෙන්න පුළුවන්. දෙවෙනි එක සිවිල් අරගල, ඒ කියන්නේ යුද්ධ. සිවිල් අරගල හේතුවෙන් ජීවිත හා දේපල හානි සිදුවීම. ජීවිත හා දේපල හානි සිදුවීම. සේකයි කියන්නකෝ. සිවිල් අරගල, ඒ කියන්නේ යුද්ධ. සිවිල් අරගල හේතුවෙන් ජීවිත හා දේපල හානි සිදුවීම. ජීවිත හා දේපල හානි සිදුවීම. හරි, තව එකක් ලියන්න. මේවා මම ඉදිරියේදී කියලා දෙනවා. ආර්ථික පරිහානී තත්වයකට මුහුණ දීම. ආර්ථික පරිහානී තත්වයකට, පරිහානියක්. ආර්ථික පරිහානි තත්වයකට අවපාතයක් කියලාත් කියනවා. ආර්ථික පරිහානී තත්වයකට මුහුණ දීම. මුහුණ දීම. තව එකක් ලියන්න. විදේශ සම්බාධක පැනවීම කියලා දෙන්නම් ඉස්සරහට. විදේශ සම්බාධක පැනවීම. විදේශ සම්බාධක පැනවීම. තවත් එකක් ලියන්න. ශ්‍රමිකයන්ගේ, මේවා කියලා දෙන්නම් ඔයාට. ශ්‍රමිකයන්ගේ ශුද්ධ බාහිර සංක්‍රමණය. ශ්‍රමිකයන්ගේ ශුද්ධ බාහිර සංක්‍රමණය. කියන්නේ එළියට යනවා ශ්‍රමිකයෝ පිට රටවල් වලට. ශුද්ධ බාහිර සංක්‍රමණය. හරි, තව හේතු තියෙන්න පුළුවන් පුතේ. මොන හේතුව දුන්නත් ඔයා බලන්න ඕනේ ඒ සිදුවීම තුලින් නිෂ්පාදන හැකියාව අඩු වෙනවද වැඩි වෙනවද කියලා. සම්පත් සම්භාරයේ වැඩි වෙනවද අඩු වෙනවද? ඵලදායීතාවයේ වැඩි වෙනවද අඩු වෙනවද? ආන් ඒ කාරණේ තුලින් වක්‍රේ කොහෙටද විතැන් වෙන්නේ කියලා අපිට පැහැදිලිවම තීරණය කරන්න පුළුවන්. හරිනේ. රයිට්. එහෙනම් අද දවසට මම හිතන්නේ ප්‍රමාණවත් ඔයා ලොකු වෙලාවක් අපි සාකච්ඡා කළා මේ නිෂ්පාදන හැකියාව වක්‍රය ආශ්‍රිත නිරූපණය කිරීම. ඒ ටික පුතේ අහපව් සැරයක් බලන්න. මම වීඩියෝ එක දානවා අදම.
එතකොට ඒකත් එක්කලා ආයෙ ඔයාගේ නෝට් එක බලලා අඩුපාඩු හදාගන්න. ඊට පස්සේ අහපව් සැරයක් මේක බලලා පාඩම් කරලා ඊළඟ දවසේ සිකුරාදා නිෂ්පාදන හැකියාව වක්‍ර පාඩමට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. හරි ඒ වගේම ඔයාගෙන් ඉල්ලීමක් කරනවා. ඔයාලගේ group එකට මම දාලා ඇති අර අලුතෙන්ම පටන් ගත්ත තුන්වෙනි කණ්ඩායමේ link එක. ඒ link එක ඔයාලගේ යාළුවන් අතර share කරන්න. ඔයාලගේ result ආවා. ඒ හින්දා යාළුවෝ පන්ති වලට සම්බන්ධ වෙවි. එයාලට දැනුවත් කරන්න ලබන සතියේ බ්‍රහස්පතින්දා හවස 6ට මේ පන්තිය තියෙනවා. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්.